පරිච්ඡේදය සම්මා සම්බුද්ධ ගුණය කිසි තැනක වැරදීමක් නැති පරිදි නොපැහැදිලි බවක් නැතිව අත්ලෙහි ඇති දෙයක්සේ ඊතා පැහැදිලි ලෙස අනිකෙකුගේ උගනීමක් හෝ උපදෙස් ගැනීමක් නොකොට තමන් විසින්ම අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් නොවූද සියල්ල දැන වදාළ බැවින් තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙති. බුද්ධ යන වචනයෙන් දත් කෙනෙකු කියවේ. දතුවන් අතර අනුන්ගෙන් උගෙන අනුන්ගෙන් උපදෙස්ගෙන යම් යම් දේ දැනගත්තෝද වෙති. ස්ව ශක්තියෙන්ම දැනගත්තෝද වෙති. අනුන්ගෙන් අසා දත් නැත්තේ බුද්ධ නම් වෙයි. එහෙත් සම්බුද්ධ නොවේයි. අනුන්ගේ උපකාරයක් නැතිව ස්වශක්තියෙන් දතුවෝ සම්බුද්ධ නම් වෙති. සම්බුද්ධ යන නාමය ලැබෙන්නේ පසේබුදුවරුන්ට හා ලෞතුරා සම්මා සම්බුදුවරුන්ට පමණකි. සම්බුද්ධ වුවද පසේබුදුහු සියල්ල නොදනිති. ලෞතුරා සම්මා සම්බුද්ධහු සියල්ලම දනිති. වැරදීමක් නැතිවම දනිති. අපැහැදිලිකමක් නැතිව පැහැදිලි ලෙසම දනිති. එබැවින් ලෞතුරා බුදුහු සම්මා සම්බුද්ධ නම් වෙති. සම්මා සම්බුද්ධ යන වචනය අභිධර්ම පිටකයේ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණයෙහි මෙසේ විස්තර වේ. කතමෝ ච පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ ඉදේ කච්චෝ පුද්ගලෝ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු සාමං සච්චානි අபிසම්බුඤ්ජಂತಿ තත්ථ ච සබ්බං යුතං පාපුනාති බලේසු ච වාසීභාවං අයං උච්චති පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ. සම්මා සම්බුද්ධ නම් කවරෙක්දැයි විවරණය කරන මේ පාඨය එහි ඇති වචන පටිපාටිය අනුව තේරුම් කිරීමට දුෂ්කර පාඨයකි. යම් පුද්ගලයෙක් අනෙකුගෙන් නොහසා ස්වශක්තියෙන්ම ස්කන්ධ ආදී ධර්ම විශේෂෙහි චතුරාර්ය සත්‍ය දැනදනීද කිසිවක් ඉතිරි නොවන පරිදි සියල්ල පිළිබඳවම සත්‍ය දැනගැනීම වශයෙන් සර්වඥ තත්වයට පැමිණේද බලයන්හි වශීභාවය ලබාද ඒ පුද්ගල තෙමේ සම්‍යක් සම්බුද්ධ නම් වේ යනුෙහි අදහසයි. අප බෝධිසත්වයන් වහන්සේ අතීත බුදුසසුන්වල පැවිදිව ත්‍රිපිටක ධර්මය උගෙන සමත විදර්ශනා භාවනාවන්හි යෙදී ඇති බැවින් පෙර ජාතිවල ඒ ධර්මය අසා ඇත. එහෙත් බුදුවන ජාතියේදී උන්වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය යන වචන මාත්‍රය පවා අනිකෙකුගෙන් අසා නැත. අති දීර්ඝ කාලයක් පිරූ පාරමිතා කුසල බලයෙන් කිසිවෙකුගෙන් නොඅසා එම ධර්මය උන්වහන්සේට අවබෝධ කළ හැකි විය. කිසිදු අඩුවක් නැතිව සියල්ල පිළිබඳවම සත්‍යයෙන් අවබෝධ කර ගැනීමෙන් තථාගතයන් වහන්සේ සර්වඥ වූසේක. සර්වඥතා ඥානය ලැබෙනු සමගම දසබල ඥානයෝද උන්වහන්සේට ඇති වූහ. සර්වඥතා ඥාන දසබල ඥානයන් ලැබීමෙන් ලෝතුරා බුදු බව සම්පූර්ණ වේ.
ඉන්පසු බුද්ධත්වයේ සඳහා කළ යුත්තක් නැත. ලෞතුරා බුදුවරුන් පසේ බුදුවරුන් හැර සෙස්සන්ට අනුන්ගෙන් නොවසා චතුරාර්ය සත්‍ය දත හැකි නොවන්නේ ඒවා ඊතා ගැඹුරු නිසාය. සම්මා සම්බුද්ධ ගුණය විස්තර කරන මෙතැන්හි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ ඒ චතුරාර්ය සත්‍ය සැකවින් වුවද දැක්විය යුතු බැවින් තථාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වන ධර්මචක්‍ර ප්‍රවර්තන සූත්‍රය ඇසුරු කොට චතුරාර්ය සත්‍ය සැකවින් මෙහිදී දක්වනු ලැබේ. දුක්ඛ සත්‍ය ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචුපාදානස්කන්ධා දුක්ඛා. තේරුම මහණෙනි මේ දුක්ඛාරය සත්‍යයයි. භවයේහි ඉපදීමද දුකකි. උපන්නහුගේ ශරීරය දිරීමද දුකකි. නානා ව්‍යාධීන් හට ගැනීමද දුකකි. මරණයද දුකකි. අප්‍රිය වස්තු අප්‍රිය පුද්ගලයන් හා එක්වීමද දුකකි. ප්‍රිය වස්තු ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වීමද දුකකි. වමනාදය නොලැබීමද දුකකි. කොටින්ම උපාදානස්කන්ධ පංචකයම දුකකි යනු එහි තේරුමයි. මව පියා දුව අයියා මල්ලි අක්කා නංගි ගැහැණිය පිරිමියා මිනිහා ළමයා තරුණයා සීයා මහත්මයා නෝනා දෙවියා මිනිහා බල්ලා බලලා යනාදී නොඑක් නම් වලින් කියවෙන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන නාම රූප සමූහයන්ය. මාපිය දූපුත් ආදී සත්වයන් වශයෙන් සලකන දෙය විභාග කර බැලුවහොත් එහි රූප වේදනා ආදී නාම රූප ධර්ම හැර අන් කිසිවක් නොලැබෙන්නේය. එක් එක් භවයට පළමුවෙන් රූප වේදනා ආදීන් පහළවීම භවයෙහි ඉපදීමයි. උපන්නහුට බොහෝ දුක් ඇතිවන්නේය. නූපදී හොත් කිසි දුකක් නැත. සියලු දුකට මුල් වන බැවින් ඉපදීම දුකයයි තථාගතයන් වහන්සේ වදාළසේක. මේ ඉපදීමේ දුක මව්කුස පිළිසිඳ ගන්නා සත්වයන් සම්බන්ධයෙන් විශේෂයෙන් කිය යුතුය. මව්කුස පිළිසිඳ ගන්නා සත්වයාට අත්පා නැතිව ඇස් කන් නාසා නැතිව දිවක් කටක් නැතිව මස් කැබැල්ලක් ලෙස කලක් මව්කුස හිරවී වාසය කරන්නට සිදුවේ. අත්පා ආදිය ඇති වූ පසුත් ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකිව ඇස් කන් නාසා වලින් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකිව කලක් ඊතා දුකසේ මව්කුස හිරවී සිටින්නට සිදුවේ. කලක් එසේ සිට ඔහු ඊතා දුකසේ දැඩි වේදනා විඳිමින් මව්කුසින් හඬමින් බිහි වෙයි. ප්‍රීතියෙන් මව්කුසෙන් බිහිවීමක් නැත. උපන්නහුගේ ශරීරය දිරා යාම ජරා දුක්ඛයයි. උප්පත්තියේ පටන්ම මේ දිරීම සිදු වෙතත් එය ප්‍රකට වන්නේ කලක් ගත වීමෙනි. පෙනීම හීන වීම, ඇසීම හීන වීම, දුබල වී තමාගේ ශරීරය පාලනය කරගත නොහැන තත්වයට පත්වීම, හිසකේ රැවුල් පැසී, දත් ගැලවී, ඇඟ රැලි වැටි, නහර මතුවී, විරූපී වී
සෙස්සන්ගේ පිළිකුලට භාජනය වීම යනාදිය ජරා දුක්ඛයයි. උපන් ඔහුගේ ශරීරයේ හටගන්නා රෝගයේ ඊතා බොහෝය. ශරීරයේ රෝගයන්ගේ උප්පත්ති ස්ථානයයි. රෝග නොවැළඳෙන තනක් සිරුරෙහි නැත. හිස රදය, කන් කැක්කුම්, දත් කැක්කුම්, ඇස්වල කාච පටල, ඇස් රුදාව, කනෙහි පිළිකා, හකුයෙහි, උකුරෙහි, පපුවෙහි, බඩෙහි යනාදී තැන්වල පිළිකා, නොඑක් තැන්වල හටගන්නා තද වේදනා දෙන කෙඩි, වන, සෙම් ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ, වමනය, අතිසාරය, හතිය, මල මුත්‍ර හිරවීම, මුත්‍ර බොක්කේ ගල්, ගුද මාර්ගයේ ගෙඩි, ක්ෂය රෝගය, පක්ෂාඝාතය, සිහි විකල් වීම යනාදිය පංචස්කන්ධය පිළිබඳ ව්‍යාධි දුක්ඛයයි. උපදනා කිසිම සත්වයකට සැමදා ජීවත් විය හැක්කේ නොවේ. දිවි කෙලවර වන දිනයක් සෑම විටම එන්නේය. මරණයෙන් සෑම පුද්ගලයෙකුටම තමන් ඇලුම් කරගෙන සිටින ධනයෙන් දූ දරුවන්ගෙන් නෑහිත මිතුරන්ගෙන් වෙන්වන්නට සිදුවේ. ජීවත් වීමට ආසාව තිබියදීම දිවි කෙලවර වේ. එයද සත්වයා හට ඉවසිය නොහැන මහත් දුකකි. සත්වයා අන් සියල්ලටම වඩා නොකමැති වන බියවන ඒ මරණය ලෙහෙසියෙන් සිදුවන්නේද නොවේ. ඒ සිදුවන්නේ සෙම නැගී අවුත් ආශ්වාස ප්‍රාශ්වාස මාර්ගයෙන් අවුරා මල මුත්‍ර දොට්ට විසවෙන තරමේ බලවත් වේදනා ඇති කරවීමෙනි. එබැවින් එය ඊටාම භයානක දුකය. ලෝකේහි ජීවත් වන තැනැත්තාට අහිත වූ දෙය අහිත වූ දියගිනි සුළං වලින්ද ගල් මුල් කටු ආදියෙන්ද නොඑක් විට පීඩා ඇතිවන්නේය. උකුණු මකුණු මැසි මදුරු පත්තෑ ගෝනුසු ආදී කුඩා සතුන්ගෙන්ද අව්වෙන් වැස්සෙන් පින්නෙන් සීතලෙන්ද කාදර පැමිණෙන්නේය. නයි පොළොන් කොටි වලස් ආදී නපුරු සතුන්ගෙන්ද නොඑක් පීඩා වන්නේය. කාටවත් කිසි වරදක් නොකරන අනුන්ට යහපතම කරන සත්පුරුෂයෙකුටද වූවද රිදවීමට ඔහුගේ තත්වය පහළ දැමීමට නොඑක් ආකාරයෙන් බනිති, නොඑක් ආකාරයෙන් චෝදනා කරති. කිසි වරදක් නැති තැනැත්තා වරදට හසුකොට දඬුවම් ලබා දෙති. රැකියාවෙන් තනතුරෙන් පහ කරවති. සමහර විට අත්පා වලින් ආයුධ වලින් පහර දෙති. දුකසේ සපයාගෙන ඇති වස්තුව සොරකම් කර ගනිති. දේපල විනාශ කරති. දූ දරුවන්ට කරදර කරති. මේවා ජීවත් වන්නහුට ලැබෙන අප්‍රිය සංප්‍රයෝග දුක්ය. ලෝකෙහි ස්ථිර කිසිවක් නැත. අමාරුවෙන් සපයාගෙන ඇති නැතිවම බැරි ඊතා ප්‍රයෝජනවත් වස්තු වන ඇඳුම් පැළඳුම් හා නොඑක් පරිභෝග භාණ්ඩද යාන වාහන හා ගෙවල්ද තවත් නොඑක් ප්‍රිය වස්තුහුද දිරීමෙන් හෝ සොර සතුරන්ට හසු වීමෙන් හෝ නැති වී යති. ඒද මිනිසාට වන මහත් දුකකි. මාපියන්ට ප්‍රාණය මෙන් ප්‍රිය දූ දරුවෝ ඔවුන් බලා සිටියදී නැසෙන්නාහ. හිමියන්ට ප්‍රාණයසේ ප්‍රිය බිරියෝද බිරියන්ට ප්‍රිය සැමියෝද නැසෙන්නාහ. සහෝදර සහෝදරියෝ නැසෙන්නාහ. නෑ මිතුරෝ නැසෙන්නාහ. සමහර විට බිරියන් හැර දූ දරුවන් හැර සැමියෝ පලා යන්නාහ. සමහර විට අන් පුරුෂයන් හා එකතුව බිරියෝ පලා යන්නාහ.
දූ දරුවන් පලා යන්නාහ. මේ සසර සැරිසරන සත්වයනට ඇතිවන ප්‍රිය විප්‍රයෝග දුක්ඛයයි. සත්වයනට ඇතිවන ආශා ඊතා බොහෝය. හොඳ ආහාරයක් දුට කලෙහි එයට ආශාව ඇතිවේ. හොඳ ඇඳුමක් දුටු කලෙහි එයට ආශාව ඇතිවේ. හොඳ වාහනයක් දුටු කලෙහි එයටද ආශාව ඇතිවේ. හොඳ ගෙයක්, වත්තක්, කුඹුරක් දුටු කලෙහි ඒවාට ආශාව ඇතිවේ. අඹුවන් ගැන, සැමියන් ගැන, දූ දරුවන් ගැන, ගරු බුහුමන් ගැන, තනතුරු ගැන, නොයෙක් දෑ දැකීම, ඇසීම ගැන, උත්සව පැවැත්වීම ගැන බොහෝ ආශාවල් ඇතිවේ. ඒ ඇතිවන ආශා සියල්ල මුදුන්පත් කර ගැනීමට, ආශා කරන සියල්ල ලබා ගැනීමට ලෝකයේහි කිසිම කෙනෙකුට නොපුළුවන් වේ. එක් අයෙකුට ඇතිවන ආශාවලින් මුදුන්පත් කර ගැනීමට හැකිවන්නේ ඊතා ස්වල්පයකි. කැමැති වන දෙයින් ලබාගත හැකිවන්නේ ඊතා ස්වල්පයකි. සාමාන්‍යයෙන් ඇතිවන ආශාවන් මුදුන්පත් නොවීම එතරම් මහත් දුකක් නොවේ. එහෙත් ඇතැම් ආශාවන් මුදුන්පත් නොවීම ඉවසිය නොහෙන තරමේ මහ දුකකි. ඒ දුක ඉවසා සිටිය නොහැකි බැවින් ඇතැම්හු දිවි නසා ගනිති. ඇතැම්හු ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට ගොස් බැනුම් අසති, ගුටි වැට කති, සිර ගෙවල් වලට වැටෙති. ඇතැම්හු මැරුම් කති. මව, පියා, පුතා, දූ දරු, සැමියා, බිරිය යනාදී පුද්ගලයන් වශයෙන් සලකන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන උපාදානස්කන්ධ පංචකය ඇති කලෙහි ජාති, ජරා, ව්‍යාධි, මරණ, අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡා විඝාත යන දුක් ඇත්තේය. ඒ ඇති කලෙහි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසෝ දවන්නාහ. එහි ශෝක නම් ප්‍රිය විප්‍රයෝග ආදිය නිසා සිතෙහි හටගන්නා ගින්නයයි. එයින් සිත, කය දෙකම දැවේ. පරිදේව යනු හැඬීමයි. දුක්ඛ යනු ශරීරයේ ඒ තන්වල ඇතිවන රිදුම් ආදී නොයිවසිය හැකි ස්වභාවයෝය. දෝමනස්ස යනු සිත් රිදුමයි. උපායාස යනු පපුව වියලවන, සමහර විට ජීවිතයද නසන බලවත් සිත් වෙහෙසයි. එය බලවත් ශෝකයේ කෙලවර ඇතිවන්නකි. ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය පංචස්කන්ධයෙහි මිස අන් තැනක නැත. ඒ දුක් උපදනා තැන, ඇති තැන පංචස්කන්ධයය. නුවණ මද ජනයා විසින් සැපයක් ලෙස, හොඳක් ලෙස, ආත්මයක් ලෙස සලකන, කියන ලද දුක් වලින් වැළඳගෙන සිටින, පෙළෙන, තවන, දවන උපාදානස්කන්ධ පංචකය හොඳක් නොවන බව, ඒකාන්තයෙන්ම දුකක් බව කිසිවෙකුගෙන් උපදෙස් නොලබා තමන් වහන්සේගේ නුවණින් තථාගතයන් වහන්සේ අවබෝධ කළසේක. සමුදය සත්‍ය. ඉදං කෝ පන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා.
මේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේහි සමුදය සත්‍ය දැක්වෙන ආකාරයයි. මහණෙනි, පවත්නා භවය සිඳෙනු සමගම අලුත් භවයක් ඇති කරන්නා වූ පංචස්කන්ධය ගැන සතුටු වන, එහි ඇලෙන, ලැබෙන භවය කෙරෙහි සතුට ඇති කර කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා වශයෙන් තුන් ආකාර වන තණ්හාව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයයි යනු එහි තේරුමයි. තාත්තා, පුතා යනාදීන් පුද්ගලයන් වශයෙන් ගෙන ඇලුම් කරන උපාදානස්කන්ධ පංචකය සැබෑවටම දුක් කඳක් බව අවබෝධ කරගත් තථාගතයන් වහන්සේ ඒ දුක්ඛස්කන්ධය ඉබේම ඇතිවන්නක්ද, දේව ආදී යම්කිසි බලවතෙකු විසින් ඇති කරන්නක්ද, කෙසේ ඇතිවන්නක්දැයි විමසනසේක්. කිසිවෙකුගේ උපදේශයක් නොමැතිව තමන් වහන්සේගේ ශක්තියෙන්ම ඒ උපාදානස්කන්ධ පංචකය නැවත නැවත ඇතිවීමේ සැබෑ හේතුව තෘෂ්ණාව බව දැකවදාළසේක. දුක ඇති කරන සැබෑ හේතුව වන බැවින් තණ්හාව සමුදය සත්‍ය නම් වේ. අබ, තල, වී, මුං, කජු, කොස් ආදී ඇට වර්ගවල තෙත් ගතියක් ඇත්තේය. එහි ආධාරයෙන් සුදුසු අවස්ථාවෙහි ඒ ඇටවලින් පැල ඇති කරනු ලැබේ. යම් ඇටයක තෙත් ගතිය නැති වුවහොත්, වියලී ගියහොත් ඒ ඇටය නිකම්ම දිරා යනවා මිස එයින් පැලයක් ඇති නොවේ. තෘෂ්ණා නැමැති තෙත් ගතිය කුසල අකුසල කර්ම සියල්ලෙහිම පැතිර පවතී. ඒ නිසා ඒ කර්ම සුදුසු අවස්ථාවෙහි ප්‍රතිසන්දි විපාක ඇති කිරීමට සමත් වෙයි. තණ්හාව කර්මයන්ගේ ප්‍රාණයයි. අරහත් මාර්ග ඥානය නැමැති ගින්නෙන් කර්ම විශේෂෙහි පවත්නා තණ්හා අනුසය වියලවා හැරියහොත් ඒ කර්මයෝ ප්‍රතිසන්දි දාණයට සමත් නොවන්නාහ. කර්මයට භවයේහි ප්‍රතිසන්දි දාන ශක්තිය ලබා දෙන තෘෂ්ණාව ප්‍රතිසන්දි ගෙන දීමෙහි හෙවත් පුනර්භවය ඇති කිරීමෙහි කර්මයට වඩා ප්‍රධාන තැනක් ගනී. එබැවින් කර්මය සමුදය සත්‍යයයි නොවදාරා තෘෂ්ණාවම සමුදය සත්‍යයයි වදාළසේක. නිරෝධ සත්‍ය. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සා යේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේ කොටසේ තේරුම මේ නිරෝධ සත්‍ය දේශනාවයි. මනසේ මහණෙනි, උපාදානස්කන්ධ සංඛ්‍යාත භවය නැවත නැවත ඇති කරන ඒ තෘෂ්ණාවෙහි නිර්වශේෂ නිරෝධය වූ යම් නිවනක් වේද, යම් නිවනක් නිසා ඒ තෘෂ්ණාව අත්හැරීමක්, විසිකර දැමීමක්, දුකින් මිදීමක් වේද, පංචකාම ගුණ සංඛ්‍යාතයෙන් ඇලෙන්නේ නැති ස්වභාවයක් වේද, එය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි යනු එහි තේරුමයි. එහි කෙටි අදහස නිවනම නිරෝධ සත්‍ය යනුයි. ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් වලින් පෙළෙමින් දුක්ඛ ස්කන්ධයක් වන පංචෝපාදානස්කන්ධයෝම ආත්ම කොට වෙසෙන සත්ව සමූහයාට පිහිටක් සොයන්නාහු භාග්‍යවතුන් වහන්සේට ලෝකත්‍රයෙහි කිසිම තැනක කිසිම භවයක ඒ දුක් වලින් තොර තැනක් නැති බව, නিত্য සුඛයක් ඇති තැනක් නැති බව පෙන්වී පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ ස්කන්ධය දරන්නාහට දුකින් තොරවීමට ඇති එකම පිහිට, නিত্য වූ එකම පිහිට
ඒ දුක්ඛස්කන්ධයාගේ නිරෝධයම බව කිසිවෙකුගේ උපදේශයකින් තොරව ස්වශක්තියෙන් තථාගතයන් වහන්සේ අවබෝධ කළ වදාළසේක. ඒ දුක්ඛස්කන්ධයාගේ නිවීම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි වදාළසේක. දුක්ඛස්කන්ධයාගේ පැවැත්මට දුක්ඛස්කන්ධය නැවත නැවත ඇතිවීමට හේතුව වන තෘෂ්ණාව නැති වූහොත් දුක්ඛස්කන්ධයාගේ නිරෝධය හෙවත් නොපැවැත්ම එයින් සිදුවන බැවින් නිරෝධ සත්‍ය විස්තර කිරීමේදී තෘෂ්ණාවගේ නිර්වශේෂ නිරෝධය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි වදාළසේක. දුක්ඛස්කන්ධයාගේ නිරෝධය වූ නිර්වාණ ධාතුවේහි මමය අනිකා යයි කියා සැලකෙන නාම රූපයන්ගෙන් කිසිවක් නැත. ඒ නිරෝධයට පැමිණියහොත් එය ලැබුවහොත් තමාත් නැති වෙති සිතා ඇතැම්හු නිවනට බිය වෙති. ඇතැම්හු නිවන් පලක් නැති දෙයක් යයිද සිතති. නිවන පිළිබඳව එබඳු අදහස් ඇතිවන්නේ දුක්ඛ සත්‍ය නොදැනීම නිසාය. ජරාව හා මරණය නාම රූපයන්ගෙන් අංග දෙකක් වන බැවින් සත්‍යයන් වශයෙන් සලකන නාම රූප ඇතහොත් ජරා මරණයද ඇත්තේය. ජරා මරණය නැතිවීමට නම් නාම රූපයන් නැතිවිය යුතුය. ව්‍යාධියත් ඒවායේම අංගයකි. නාම රූප ඇතොත් ව්‍යාධිය ඇත. ව්‍යාධිය නැතිවන්නට නාම රූප නැතිවිය යුතුය. සත්වයා වශයෙන් සැලකෙන රූපකය හා නාමයන් ඇති කල්හි වැස්සෙන් පින්නෙන් අව්වෙන් සුළඟින් වන නොයෙක් පීඩා ඇත්තේය. උකුණන්ගෙන් මකුණන්ගෙන් පණුවන්ගෙන් මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් නපුරු සතුන්ගෙන් නපුරු මිනිසුන්ගෙන් නොයෙක් පීඩා ඇත්තේය. රූපකයක් නැතහොත් ඒවා ඇතිවන තැනක් නැත. රූපකයක් ඇති කල්හි එය පැවැත්වීමට බොහෝ දේ සොයාගන්නට සිදුවේ. එසේ සොයාගත් දේ ගිනි දිය ආදියෙන් නැසෙන්නේය. සොරු ගන්නාහ. සතුරෝ නසන්නාහ. රූපකයක් නැතහොත් තමාගේය කියා දෙයක් නැති බැවින් සොර සතුරන්ගෙන් පීඩාවක්ද නැත. කියන ලද අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය වන්නේ නාම රූප ඇති කල්හිය. ඒ දුක්ඛය නොවීමට නම් පංචස්කන්ධයක් නැති විය යුතුය. පංචස්කන්ධයක් ඇතහොත් ප්‍රිය වස්තු ප්‍රිය පුද්ගල කොටසක්ද ඇත. ඒවා ඇති කල්හි ප්‍රිය විප්‍රයෝග දුක්ඛය ඇත. එය නැතිවීමටත් පංචස්කන්ධයක් නොතිබිය යුතුය. පංචස්කන්ධයක් ඇති කල්හි නොයෙක් ආශාවන් ඇතිවේ. ආශා ඇතිවන තරමට ඒ දේවල් ලැබෙන්නේද නොවේ. ඒ කැමති වන දෑ නොලැබීමේ දුක නැතිවන්නටද පංචස්කන්ධය නැතිවිය යුතුය. පංචස්කන්ධය ඇති කල්හි එය පවත්වා ගැනීම සඳහා දිවිහිමියෙන් බොහෝ වෙහෙසිය යුතුය. පංචස්කන්ධය ඇතොත් ඒ වෙහෙසීමේ දුකද ඇත්තේය. එය මුල්කොට තවත් බොහෝ දුක්ද ඇතිවන්නේය. ඒවායින් මිදීමට නම් පංචස්කන්ධයක් නැතිවිය යුතුය. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා ආදිය ඇත්තේද පංචස්කන්ධය ඇති කල්හිය. පංචස්කන්ධයක් නැතහොත් ඒවාට ඇතිවන්නට තැනක්ද නැත. හිස රදය ඇතියෙකුට එය ඉතිරි කරගෙන සුවය නොලැබිය හැකිය.
වනයක් ඇතියෙකුට වනය ඉතිරි කරගෙන සුවයක් නොලැබිය හැකිය. ගෙඩියක් ඇතියෙකුට ගෙඩිය ඉතිරි කරගෙන සුවයක් නොලැබිය හැකිය. එමෙන්ම පංචස්කන්ධයට සංඛ්‍යාත දුක්ඛස්කන්ධය ඉතිරි කරගෙන දුක් නිවීම සුවය නොලැබිය හැකිය. දුකට නොකැමති නම් පංචස්කන්ධයට නොකැමති විය යුතුය. පංචස්කන්ධයක් නැති වෙනවාට බිය නොවිය යුතුය. මාර්ග සත්‍ය ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් ඉදං කෝ පන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. මහණෙනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයයි. ඒ කවරේද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මේ අටය යනු එහි තේරුමයි. දුකින් මිදීමේ ක්‍රමය, නියම සැපය, ස්ථීර සැපය ලැබීමේ ක්‍රමය සෙවූ භාග්‍යවතුන් වහන්සේට කිසිවෙකුගෙන් නොඅසා කිසිවෙකුගෙන් උපදේශයක් නොලබා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවනට පැමිණීමේ මාර්ගය බව අවබෝධ විය. තථාගතයන් වහන්සේ චක්ෂුෂ ඒකාන්ත දුකක් බවත් එය ඇති කරන ප්‍රධාන හේතුව තණ්හාව බවත් ඒ දෙකෙහි නොපැවැත්ම නිවන බවත් අෂ්ටාංගික මාර්ගය නිවන් ලැබීමේ උපාය බවත් දැන වදාළසේක. එසේ ශ්‍රෝතය දුක බවත් එය ඇති කරන මූල හේතුව තණ්හාව බවත් ඒ දෙකෙහි නොපැවැත්ම නිවන බවත් අෂ්ටාංගික මාර්ගය ඒ නිවන ලැබීමේ උපාය බවත් දැන වදාළසේක. මෙසේ අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූද කාලත්‍රයට අයත් නොවූද සියල්ල සම්බන්ධයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර වදාරා සර්වඥත්වයට පැමිණ වදාළසේක.